අයිබෝන් බස්සනවන්ත දවසක් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ලක්විරු ගුවන්විදුලිය අහගෙන ඉන්න හැම දිනාටම. අද ජනවාරි මාසයේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ ඉතින් අපි ආරම්භ කරන්නේ සිත් පහන් වැඩ. අද අපේ මාතෘකාව වර්තමානයේදී ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. රටේ ආර්ථිකය ගැන හැමෝම කතා කරන කාල සීමාවක් නෙමේක. එතකොට රටේ ආර්ථිකය අපිට හොඳ මට්ටමකට ගන්න, ගොඩ ගන්න අපි කරන්න ඕනි කාරණාවන් තිබෙනවා. අපේ ආර්ථිකය ගොඩනගාගන්න දේශීය දළදේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගන්නට ඕනේ. ඉතින් ඒ ආදී වශයෙන් දළදේශීය නිෂ්පාදනය පිළිබඳව අපි කතා කරද්දී අපිට කාර්මික නිෂ්පාදනය අමතක කරන්න බෑ. ඒ කෙරෙහි අපි අවධානය යොමු කරනවා නම් අපිට වැඩි වශයෙන් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් එකතු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසාම අද දවසේ අපි හිතුවා කාර්මික නිෂ්පාදනය ඉහළ නංවමින් අපේ රටේ ආර්ථිකය අපි කොහොමද ගොඩනගා ගන්න කියන කාරණාව පිළිබඳව කතා කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් රටේ ආර්ථිකය පිළිබඳව සංවේදී සහ රටේ පුරවැසියන් විදිහට මේ කාරණාවන් පිළිබඳව අපි දැනගන්නට ඕනේ. මේ කාරණාවන් පිළිබඳව අපි තොරතුරු එකතු කර ගන්නට ඕනේ. සහ අපි මේ ශ්‍රේෂ්ඨයන් වල ඉන්න අය නම් ඔබ මේ කාර්මික නිෂ්පාදනයට සම්බන්ධ මොනවාහරි නිෂ්පාදනයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ එහා සම්බන්ධ සමීප කෙනෙක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබට මේ කාරණාවන් ඉතාමත් වැදගත් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා අපිත් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ලක්විරු රේඩියෝ Facebook පිටුවෙන්, ඒ වගේම YouTube නාලිකාවෙන් වැඩසටහන අහන්න, ඒ වගේම ෂෙයා කරන්නත් පුළුවන්කම තිබෙනවා. අනිත් අයටත් එකතු වෙන්න. උදේ 10:38 දැන් වෙලාව. ලක්විරු ගුවන්විදුලිය සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් සිත් පහන් වැට අහගෙන ඉන්නේ කාර්මික නිෂ්පාදනයේ ඉහළ නංවමින් අපේ රටේ ආර්ථිකය ගොඩනගමු. මේක තමයි අද දවසේ අපේ සිත් පහන් වැටේ මාතෘකාව. ඉතින් අපි මුලින් කතා බහ කරා මේ කොහොමද අපේ රටට ආර්ථිකයට මේ කාර්මික නිෂ්පාදනයෙන් ලැබෙන දායකත්වය කියන කාරණාව පිළිබඳව. ඉතින් අපි දැන් කතා බහ සමගින් එකතු කරගන්නවා රටේ විශ්වවිද්‍යාලය සම්බන්ධව මහාචාර්ය රංගික හලතුරු මහත්මයා අපි සජීවීව සම්බන්ධ කරගන්නවා. අයිබෝන් සුබුදෑසන ඔබතුමන්ට. අයිබෝන් අපි ටික දවසකින් හමු වෙන්නේ ලක්විරු ගුවන්විදුලියෙන් ඔබතුමන්ගේ හඬ අවදි කරන්න. හොඳයි. ඉතින් අපි මේ මහාචාර්යතුමා අපේ කතා බහ ආරම්භ කරමු. අපේ රටේ කාර්මික නිෂ්පාදනය මොන වගේ තැනකද තියෙන්නේ? අක්ෂන් මෙහෙම ඇත්තටම ගත්තොතින් ලංකාවේ කාර්මික නිෂ්පාදනය ගත්තොතින් කාර්මික නිෂ්පාදනයක් කාර්මික කියන වචනේ අයින් කරලා ගත්තත් ලක්ෂන් මම හිතන්නේ ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය කියන එක තියෙන්නේ සෑහෙන පල්ලෙහා මට්ටමක. අපි කාර්මික කියන එක අපි දෙවොල්ම කතා කරන්න උත්සාහ කරමුකෝ. අපි ගොඩක් වෙලාවට ලංකාව කියන රට ගත්තොතින් පහුගිය දශක කිහිපය ඇතුළතම අපි පුළුවන් තරම් උත්සාහ කරේ සේවා ආර්ථිකයක් මත යැපෙන්න. මම දැන් අපි ඉස්කෝලේ යන කාලේ ලක්ෂාංගලට මතක කරන් අපි ඉස්කෝලේ යන කාලේ අපේ තේකොල් රබර් තමයි ප්‍රධාන අපයන භෝග විදිහට කතා කරේ. ඊට පස්සේ ඕකට ගම්බිස් ඇටේ ඔය පුංචි දේවල් ටිකක් එකතු වෙලා අපි ගොඩක් වෙලාවට හිටියේ කෘෂි කර්මාන්තයේ මත පදනම් වෙච්ච ඒකත් අර නිෂ්පාදන ආර්ථිකයක තමයි අපි හිටියේ. නමුත් අවාසනාවකට නිෂ්පාදන ආර්ථිකයක් ඇතුලේ අපි එක පැත්තකින් අපනයන සංස්කෘතියක් තිබුණා. ඒ වගේම තමයි ලංකාව ඇතුලේ අපිට අවශ්‍ය කරන දේශීය නිෂ්පාදන ටික ලංකාව ඇතුලේ නිර්මාණය කරගන්න සහ නිෂ්පාදනය කරගන්න ක්‍රමවේදයක් තමයි අපි ජීවත් වුණේ. නමුත් අවාසනාවකට ඇත්තටම මේ විවෘත ආර්ථිකය සහ රට යම්කිසි විදියක විවෘත වීමත් සමගම ආර්ථිකයේ විවෘත වීමත් සමගම එක්තරා විදියක අපි අපේ ලේ ඇතුළට යන්න ගත්ත අපිට දේවල් කරන්න බෑ. අපිට අඩු වියදමට දේවල් කරන්න බෑ. අපි ඇයි අපේ රටේ දේවල් කරන්න අපිට ඊට වඩා අඩු වියදමකින් තව රටකින් ආනයනය කරන්න පුළුවන් කියන තැනට ගිහිල්ලා අපි උත්සාහ කරා වෙන රටවල් වලින් යම් භාණ්ඩ සහ සේවාවන් අපි අපේ රටට ආනයනය කරගන්න. ඒක ඇතුළේදී අපිට ඇත්තටම සීමාවක් කියන්නේ අපිට මේකේ සීමා මායිම් නැවත නියම විදිහට निराකරණය කරගන්න බැරි වුණා. අපිට හරියට මේකේ සීමාව තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ මේක සම්පූර්ණ විවෘත වෙන්න පටන් ගත්තා. කියන්නේ හැම දෙයක්ම අපි ගේන්න ගත්ත ලංකාවේ හදන්න පුළුවන්, හදන්න බැරි. මේ හැමදේම ලංකාවට ගේන්න යාමත් එක්ක ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටුණා. එතකොට ඒ වගේම ලංකාවේ මිනිසුන්ගේ ලේ ඇතුළට ඔබවන්න ගත්තා. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි සේවා සැපීම, විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය. ඒ වගේ සේවා සැපීමට මත පදනම් වෙච්ච ආර්ථිකයකට ගියා. ඉතින් මේකේ තියෙන බරපතල විපාක තමයි අපි මේ පහෝගිය මාස කීපය තුළ එලිපිට අත්දකින්න උත්සාහ කරේ. මම හිතන්නේ මීට වසර ගණනාවක් ඉඳලා අපි මේකේ යථාර්ථයේ තේරුම් ගනිමින් හිටියා. නමුත් බහුතරයක් ජනතාව මේකේ යථාර්ථයේ තේරුම් අරගෙන හිටියේ නැහැ.
නමුත් අද තියෙන වාසනාවන්ත තත්ත්වය මම මේක අවාසනාවන්ත තත්ත්වයක් විදිහට දකින්නේ නැහැ. කෙනෙක් මාව විවේචනය කරන්න පුළුවන් මේ අර බොරදියේ මාළු භාණ්ඩ නැත්නම් මේ මාළු භාණ්ඩ හදනවා නැත්නම් මේක නියම යථාර්ථය දකින්නේ නැහැ කියලා. නමුත් මම පුද්ගලයෙක් විදිහට මම දකිනවා මේ අපි ඉන්නේ අද ජීවිතේ රටක් විදිහට ඉන්නේ හොඳම තැනක කියලා මම විශ්වාස කරනවා. මොකද ලංකාවේ තිබිච්ච යථාර්ථය පොළවේ යට හැංගිලා අද අලු යට තිබිච්ච ගිනි පුපුරු ටික දැන් එළියට ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම දැන් අත්විඳිනවා රටේ තියෙන ගැටලු. උගද්ද නූගද්ද කියන එක අදාළ නැහැ. සල්ලි තියනවද නැද්ද කියලා අදාළ නැහැ. මේ හැමෝටම රටේ ආර්ථික පරිහානිය මේ සේවා ආර්ථිකයක් මත පදනම් වීම ඇතුලේ වෙච්ච රටේ පරිහානිය අපි අත්විඳින්මින් පවතිනවා. ඉතින් අර වැටෙන්න ඕනේ නැගිටින්න. ඉතින් මම හිතන්නේ දැන් වැටෙන්න අපි වැටිලා තියෙනවා. ඉතින් අපි උතරින් නැගිටිය යුතුයි. ඒක තමයි නිෂ්පාදන ආර්ථිකය ගැන අපිට කතා කරන්න තියෙන ලක්ෂණ. ඒතකොට නිෂ්පාදන ආර්ථිකයකින් කාර්මික නිෂ්පාදන කියන එක ඉතාමත්ම බැරෑරුම් මාතෘකාවක් කියලා කියනවා. මොකද එකපාරට අපිට නිෂ්පාදන ආර්ථිකයකිනුත් නිෂ්පාදන ආර්ථිකයක් රටේ නැතුව රටේ කර්මාන්ත ශාලා සහ ඒකට අවශ්‍ය වපසරිය සහ ඒකට අවශ්‍ය කරන දැනුම සහ ඒකට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ නිර්මාණය කිරීමේ යාන්ත්‍රණයක් රට ඇතුලේ නැතුව ඒක ඇතුලේ කාර්මික නිෂ්පාදන යාන්ත්‍රණයකට යනවා කියන එක එක්තරා විදියක බරපතල කරුණක් විදිහට මම දකිනවා. ඉතින් යන්න බැරි කමක් නැහැ. යා යුතුයි සහ යා හැකි. නමුත් මම හිතනවා ඊට ඉස්සෙල්ලා අපි අඩිය තියන්න ඕන පඩි ගණනාවක් තියනවා කියලා මම විශ්වාස කරනවා කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්න පෙර. ඔව්. එතකොට දැන් අපි මේ කාර්මික නිෂ්පාදනය කියන කතා කරද්දී අපේ රටට විශේෂයෙන්ම මේ විදේශ විනිමය ගලාගෙන යන ශේෂ්ත්‍රයක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒතර මේ ආදී වශයෙන් අපි කතා කරද්දී අපිට සාම්ප්‍රදාය නොබට ගිහිල්ලා අලුත් දේවල් කරමින් අලුත් නිෂ්පාදන අපිට බිහි කරමින් අපිට වෙනස් පැතිකඩක් ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනව නේද මේ මහාචාර්යතුමා? පැහැදිලිවම පුළුවන්. ඇත්තටම එතනදී වැදගත්කම වෙන්නේ ලක්ෂණ අපි අර තව කෙනෙක් කරන සහ තව කෙනෙකුට කළ හැකි දේවල් කිරීම නෙමේ. එතනින් ඔබට ගිහිල්ලා අපිට පුළුවන් ද අපේ හැකියාවන් මොනවද? අපි ළඟ තියෙන අමුද්‍රව්‍ය මොනවද? අපි ළඟ තියෙන රිසෝසස් මොනවද? මූලද්‍රව්‍ය මොනවද තියෙන්නේ? මේ ගැන නිවැරදි පැහැදිලි අවබෝධයක් අපි ළඟ තිබිය යුතුයි. මේ කතාවට යන්න ඉස්සෙල්ලා අපි අධ්‍යාපන ක්‍රමයේ මේකට සූදානම්ද? අපි අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි ඔය කියන කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්න පුළුවන් කාරුණ්‍යයක් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හදලා තියෙනවාද? විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ, පාසල් පද්ධතිය ඇතුලේ අපි ඔය කියන තරුණයා, ඔය කියන ශ්‍රමිකයා නිර්මාණය කරලා තියනවාද අධ්‍යාපන ක්‍රමය ඇතුලේ කියන එක ගැටලුවක්. මොකද අපි ගත්තොත් කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටවල් ගත්තොත් අපි චීනය, ජපානය ඔය හැම රටකම අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඒගොල්ලෝ ලොකු වෙනසක් කරලා තමයි ඔය කියන තැනට ගියේ. ඉතින් එතනට යන්නේ නැතුව එක රැයකින් අපි උත්සාහ කරනවා නම් කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්න මම හිතනවා එතන ලොකු අපිට ලොකු මේ අපහසුතාවයන් දැනේ. මොකද අපිට ගොඩක් අඩුපාඩු දැනේ. මොකද විශේෂයෙන් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපිට ඒකට ගැළපෙන ශ්‍රමිකයෙක් නිර්මාණය කරලා තියෙනවාද? ඒ ශ්‍රමිකයෙක් නැතුව අපි සම්පූර්ණ වෙනත් රටක වෙනත් ආයෝජනයක් මත 100% යැපෙමින් නිෂ්පාදන ආර්ථිකයකට යනවා නම් මම හිතන්නේ නැහැ. ඒක ඇතුලේ රටේ සංවර්ධනයට දායකත්වයක් දෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ පළවෙනිම දේ යුත්තේ අපි කොතනටද යන්නේ අද අපිට තේරුම් ගන්න පුළුවන් නම් තව අවුරුදු 5කින් අවුරුදු 10කින් අපි කොතනටද යන්නේ කියලා. ඒකට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් රට ඇතුලේ නිර්මාණය කළ යුතුයි. මේක අර එක රැයකින් අපි සංවර්ධනය බලාපොරොත්තු වෙනවා වගේ වෙන්න බෑ. අපිට ඊට වඩා රට සංවර්ධනය කරන්න කළ හැකි ක්‍රමවේද ගොඩක් තියෙනවා. කාර්මික යාන්ත්‍රණයක කාර්මික නිෂ්පාදන යාන්ත්‍රණයකට යනවට වඩා ඒක තමයි අපි කළ යුත්තේ. නමුත් එතනට යන්න අපි තව පාරවල් ගණනාවක් එලිපෙහෙලි කරගත යුතුයි. මම හිතන්නේ ඒක අපි පොඩ්ඩක් සවිඥානිකව දකින්න පුළුවන් නම් මම හිතනවා ඒක ඇතුලේ අපිට ලොකු ගමනක් යාමේ හැකියාව තියෙයි කියලා. අපිම වෙනස් වෙන්න හිතුවතින් මට හිතන්නේ මහාචාර්යතුමා දැන් අපි මේ අපේ සිතුවිලි වලින් අපි වෙනස් වුණොතින් අපේ ආකල්පන විදිහට අපි වෙනස් වුණොතින් අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා මට හිතෙන්නේ. දැන් අපිට අපේ රටේ ආර්ථිකය ගැන අපි විවේචනව විතරක් නොකර ඉඳලා අපිට පුළුවන් නම් යම්කිසි විදියකින් අපේ දායකත්වයක් ලබා දෙන්න. ඒක මට දැනෙන්නේ මේ වෙලාව තමයි හොඳම වෙලාව නේද මහාචාර්යතුමා? හරි සරලයිනේ මේ කතාව. මේ රටට වෙලා තියෙන දේ මොකක්ද කියලා තේරුම් ගන්න හරිම සරලයි. නිකන් හිතන්නකෝ පුංචි උදාහරණයක් ගමුකෝ. මම ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක වැඩ කරන මහාචාර්යවරයෙක්. ඒතර මම මහාචාර්යවරයෙක් විදිහට අපි නිකන් සරලව ගමුකෝ රුපියල් 100ක වේතනයක් මාසික වේතනයක් මම ගන්නවා කියලා. ඒ වේතනය රුපියල් 100 නම්
මම රුපියල් 101ක් වියදම් කරන්න බලාගෙන ඉන්නවා නම් ලක්ෂන් මම ඒක තේරුම් ගත යුතුයි මට ඒ දේ කරන්න බෑ ඒක කරන්න තව රුපියලක් මම කොහෙන් හරි ගන්න ඕනේ. ඒක පළවෙනි දේ. ඒක මම විශ්වවිද්‍යාලයේ සහ මගේ අතර තියෙන ගනුදෙනුව තමයි එතන තියෙන්නේ. එතනලුත් එහාට එතනලුත් ඔබට ගියොත් මම රුපියල් 100ක වේතනයක් ගන්නකොට මම ඒ ආයතනයට දෙන්නේ රුපියල් 99කට පරිලන මහන්සියක් නම් ඒක ඇතුලේ ආයතනේ පිරෙන්න ඕනේ. මොකද ආයතනයේ තව රුපියලක පොඩි ගැප් එකක් තියෙනවා. ඒතර ඔන්න ඔය දේ තමයි අපි තේරුම් ගත යුතුව තියෙන්නේ. මොකද අපි තාම ජීවත් වෙන්නේ සුද්දාගේ රටේනේ. ඕකනේ කතන්දරේ. අපි තාම ජීවත් වෙන්නේ එංගලන්තේ රජිනගේ පාලනය යටතේ තියෙන රටක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මේ රට මෙහෙම වෙන්න බෑනේ. එහෙම නැත්නම් ලක්ෂන් මේ රටේ වැඩ කරන මිනිස්සු වැඩ කරන මේ කම්කරුවෝ සහ හැම කෙනෙක්ම මේ උදේ 8ට ඇවිල්ලා හවස 4ට රස්සාවෙන් යනවා කියන එක උදේ එනවා කනවා පොඩ්ඩක් වැඩ කරනවා දවල්ට කනවා හවස චුට්ටක් පොඩ්ඩක් නිදා ගන්නවා ඊට පස්සේ හවසට වැඩ ඇරලා යනවා කියන සංස්කෘතිය ජීවත් වෙන්න බෑනේ. අපි යමක් රටට කළ යුතුයි කියන මානසිකත්වයේ තියෙන්න ඕනේනේ. ඕක නෑනේ ලක්ෂණ. ඒකයි මම කිව්වේ අපි තාම ජීවත් වෙන්නේ සුද්දගේ රටේ කියලා. ඒතර අපි නැවත සිද්ධ වෙනවා අපි මේ රටට බහැලා රටේ ජීවත් වෙන්න පටන් ගන්න. එතකොට තමයි අපි තේරුම් ගන්නේ රට කොතනද තියෙන්නේ කියන එක. එතකොට තමයි අපි තේරුම් ගන්නේ රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 99ක් වියදම් කරන තත්ත්වයට පත් විය යුතුයි කියන එක. එහෙම නැතුව නිකන් හිතින් මවාගත්ත ලෝකයක් ඇතුලේ අපි ජීවත් වෙන්න ගියාට පස්සේ අපි වැටෙනවා. අපි වැටෙනවා කියන එක පෞද්ගලිකව වැටෙන දෙයක්. නමුත් එතනින් එහා ගිහලා රටක් වැටෙනවා. රටක් වැටෙන්න ප්‍රධාන හේතුව තමයි මම රුපියල් 100ක් හම්බ කරනකොට මම රටට දෙන්නේ රුපියල් 99යි. අපිට කවදා හරි දවසක ආකල්පෙම වෙනසක් මේ රටේ මිනිස්සුන්ගේ ඇති කරන්න පුළුවන් නම් ඇති කළ යුතුයි. ඇති කරන්න පුළුවන් නම් 100ක් හම්බ කරනකොට 99ක් වියදම් කරන්නයි 100ක් හම්බ කරනකොට 101ක් ඒ වැඩ කරන ආයතනයට දෙන්නයි. අන්න එහෙම කරන්න පුළුවන් වෙච්ච වෙලාවට අපිට පුළුවන්කම ලැබෙයි මේ රට සංවර්ධනය කරන්න. එහෙම නැතුව ඔය මොන ආණ්ඩු පෙරළිය කරත් මොන මිනිස්සෙක් ජනාධිපති කරත් මොකක් කරත් මම හිතන්නේ මේ රටේ අද පවතින තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා. නමුත් අරදී අපිට මිලියන 22ක් ඉන්න ජනතාව අපි හැම කෙනෙක්ම අර මම ඉස්සෙල්ලා කියපු කතාව කරන්න පුළුවන්. නැවතත් අවධාරණය කරොත් 100ක් හම්බ කරනකොට 99ක් වියදම් කරන්න පුළුවන් නම් 100ක් හම්බ කරනකොට 101ක් අඩුම ගානේ රටට දෙන්න පුළුවන් නම් ජනාධිපති පුටුවේ පඹයෙක් හිටියත් මම දැන් ඉන්න පිරිස් ගැන මම පඹයෙක් කියලා කතා කරා කියලා හිතන්න එපා. පඹයෙක් වාඩි කරත් එදාටත් අපිට පුළුවන්කම තියෙයි මේ රට සංවර්ධනය කරන්න. මොකද බහුතරයක් රටේ ඉන්න බහුතරයක් අර කියන මානසිකත්වයෙන් ඉන්න තාක්කල් අපිට දැන් ඉන්න මානසිකත්වයේ ඉන්න තාක්කල් මේ රට වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න අවශ්‍යතාවය වෙන්නේ මේ තියෙන ආකල්පන සංවර්ධනයක් එක්ක අන්න මම කියපු අර 100ක් හම්බ කරනකොට 99ක් වියදම් කරන 100ක් හම්බ කරනකොට 101ක් රටට දෙන්න පුළුවන් පිරිස් ටිකක් නිර්මාණය කරන්න පුළුවන් නම් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඔව්. බොහොම වටිනවා බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමන්ගේ. එතකොට මේ අපි රංගගහලතුරු මහත්මයා දැන් ඔබතුමන් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් විදිහට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයකින් අවුට් වෙන එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකින් පිට වෙන ඔබතුමන්ලා විශේෂයෙන්ම මේ මොරටුව වගේ විශ්වවිද්‍යාලයක් ගත්තට පස්සේ කාර්මික ශාස්ත්‍රයට බොහොම සමීපයි. එතකොට ඒ ශාස්ත්‍රවලින් එළියට එන අය එළියට එන දරුවන් ඔවුන්ගේ මනසවල තියෙන ඔවුන්ගේ ආකල්පය විදිහට තිබෙන්නේ ගොඩක් දුරට මම හිතන්නේ රැකියාවක්ම අරමුණු කරගෙන රැකියාවක් විදිහට කරනවා විසක් Taman ඉගෙනගත ශාස්ත්‍රයෙන් මොනවා හරි කර්මාන්තයක් කරන්න නිෂ්පාදනයක් කරන්න නව නිෂ්පාදනයක් කරන්න මේ ආදී කාරණාවන් වලට තියෙන උනන්දුව සහ මොන වගේ තත්වයකද ඒ කාරණාවන් තියෙන්නේ. ඕකට මම හිතන්නේ ලක්ෂණ මගෙන් බලාපොරොත්තු වෙන උත්තරයට වඩා මම වැඩි යමක් දෙන්න උත්සාහ කරන්නම් ලක්ෂණ මෙහෙම ඇත්තටම ගත්තොත් මේ කිසිම දෙයක් තනි පුද්ගලයෙකුට තනි ආයතනයක නැත්නම් තනි ශාස්ත්‍රයක ඉන්න පිරිසකට කරන්න පුළුවන් කමක් නැහැ. මේක අපි අත්වල බැඳගෙන යා යුතුයි. රටේ නිෂ්පාදන ආර්ථිකයක් නැතුව රටේ අලුත් දේවල් නිර්මාණය වෙන්නේ නැතුව රටේ අලුත් කර්මාන්තශාලා බිහි වෙන්නේ නැතුව ඉංජිනේරුවෝ බිහි කළ වැඩක් නැහැ. ඉංජිනේරුවෝ බිහි කිරීම ඇතුලේ අපිට එන්නේ නැහැ. කියන්නේ අපිට ඒ පිරිස් වලට පරිදාන ඒගොල්ලොන් ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගත හැකි යාන්ත්‍රණයක් රට ඇතුලේ නැහැ. එතකොට රටේ අපේ අධ්‍යාපනය සහ කර්මාන්තකරණය සහ දේශපාලනය මේ ඔක්කොමල්ලාම එකට යා යුතුයි. දේශපාලඥයා කියන චරිතය හැමතිස්සෙම උත්සාහ කරන්නේ තමන් හැමතිස්සෙම අපි ඔක්කොම දේශපාලඥයෝ වගේනේ අපි වැඩ කරන්නේ. අපි හැමතිස්සෙම අපි try කරන අපේ පැත්තේ තියෙන වැරදි ටික ඔක්කොම අනිත් පැත්තට දාලා අපි සුදුනෝ කියලා කතා කරනවා. ඉතින් ඔය කියන සංකල්පයෙන් අපි ගැලපෙන්න ඕනේ. විශ්වවිද්‍යාල විදිහට ගත්තොත් විශ්වවිද්‍යාල ඇතුළේ ලොකු ගැටලුවක් තියෙනවා. ලක්ෂණ මයිදන ඒකත් අපි තේරුම් ගත යුතුයි. අපි රටට ගැලපෙන රටේ තියෙන යථාර්ථයට ගැලපෙන මේ විද්‍යාර්ථයෙක් බිහි කරනවාද කියන එක අපි ප්‍රශ්න කළ යුතුයි. ගොඩක් වෙලාවට අපි විශ්වවිද්‍යාලය ඇතුලේ කන්ටෙන්ට් එක නැත්නම් මේ විෂය දැනුම පමණක් ඉගෙනීම ඇතුලේ මම දකින්න අධ්‍යාපනයේ ලොකු පිරිහීමක්. මොකද අපි අපේ පාසල් අපේ විශ්වවිද්‍යාල කාලේට අපි ඉගෙන ගන්න කාලෙට ගියොත් ලක්ෂණ
අපි ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මහාචාර්යවරු ඒගොල්ලෝගේ ජීවිතයේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගත්ත එක අපි ගොඩාක් වැලියු කරා ගොඩාක් අගය කරා. නමුත් අවාසනාවකට අද මේ තියෙන සංකීර්ණ සමාජය ඇතුලේ ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මහාචාර්යවරුන්ට පෙළඹිලා තියෙන්නේ තමන්ගේ විෂය දැනුම සහ විෂයට අනුරූප කරුණු කාරණා විතරක් කතා කරන ඉතින් ඔබට කතා කරන්නේ නැහැ. ඒතර කතා කරලා තේරුමකුත් නැති මට්ටමකට අද විශ්වවිද්‍යාල පත් වෙලා තියෙනකොට රටේ මම විශ්වාස කරන්නේ නැහැ තවදුරටත් විශ්වවිද්‍යාල කියලා සංකල්පයක් වෙනවා කියලා. මම දකින්නේ මේවා ටීචිං ඉන්ස්ටිටියුට් නැත්නම් දැනුම බෙදා හරින ආයතන විතරයි. නමුත් විශ්වවිද්‍යාල කියන සංකල්ප මීට වඩා එහා එළියට ගිය ඔබට ගිය සංකල්ප විශ්වවිද්‍යාල කියන්නේ ලෝකයේ ඇතුලේ විශ්වවිද්‍යාලයක් කියන්නේ දැනුම නිෂ්පාදනය කිරීම සහ දැනුම බෙදා හැරීම knowledge creation and dissemination. නමුත් අවාසනාවකට අද විශ්වවිද්‍යාලන් නිකන් පාසල් බවට පරිවර්තනය වෙලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ඉන්න ආචාර්යවරු 7000ක් 8000ක් විතර. නමුත් විශ්වවිද්‍යාල ඇතුලේ පරිේශන නැත්නම් රටේ ආර්ථික සංවර්ධනයට රටේ කාර්මික සංවර්ධනයට දායකත්වයේ දිය හැකි පරිේශන කොපමණ සිද්ධ වෙනවද ලෝක මට්ටමට යන පරිේශන කොපමණ සිද්ධ වෙනවද කියන එක අපි ගණනය කරන්න ගත්තොත් මම හිතන්නේ ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට හරි දක්ෂයි දේශපාලකයන්ට දොස් කියන. නමුත් අපි අතර අපේ ඇතුලේ ලොකු ගැටලු කරුණු කාරණා ගොඩක් තියෙනවා. අර නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන ස්වාධීන චින්තකයෝ විශ්වවිද්‍යාල ඇතුලේ නිර්මාණය වෙනවද? ඒ ස්වාධීන චින්තකයෝ නිර්මාණය වුණොතින් විතරයි රැකියාවක් බලාපොරොත්තුෙන් යන පිරිසට එහා ගිහිල්ලා රැකියාව නිෂ්පාදනය කරන්න පුළුවන් චරිතයක් විශ්වවිද්‍යාල ඇතුලේ බිහි වෙන්නේ ඒ වගේ ස්වාධීන චින්තකයෙක් නිර්මාණය කළොත් විතරයි. නමුත් අවාසනාවකට විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ පරිේශන කටයුතු ඉතාමත්ම සීමා සහිතයි. පරිේශන කටයුතු වුණත් ඒ පරිේශන සිදුවෙන කටයුතු වලින් රටේ ආර්ථික සංවර්ධනයට නැත්නම් ඇත්තටම ඒ පරිේශනත් ලංකාවේ ආර්ථිකයකට බරක් වෙලා මේ විශ්වවිද්‍යාල පද්ධතිය තවත් රටේ ආර්ථික පරිහානියට යන තත්ත්වයට පත් වෙලා තියෙන එක නෙමෙයි විය යුත්තේ. රටේ විශ්වවිද්‍යාල පද්ධතිය කියලා කියන්නේ රටේ ආර්ථිකයේ සංවර්ධනයට දායකත්වයක් දිය හැකි ආයතන. ඒතර රටේ ජලජාතිය නිෂ්පාදනයෙන් අපිට 102ක් විශ්වවිද්‍යාල පද්ධතිය 101ක් විශ්වවිද්‍යාල පද්ධතිය දෙනවා නම් විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන වැලියු ඇඩිෂන් එක නැත්නම් අගය එකතු කිරීම 102ක් 103ක් වෙන්න ඕනේ. නමුත් අපි ගණනය කරලා බැලුවොත් හරියට රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් ඇත්තටම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය රටට බරක්. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය රටට බරක්. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. රටට බරක් නෙමෙයි විය යුත්තේ. ඒකේ ඇතුලේ ලොකු වැලියු ඇඩිෂන් එකක් අගය එකතු කිරීමක්ම විය යුතුයි. නමුත් ඒක අවාසනාවකට මේ රට ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේකයි අපි ඔක්කොමල්ලා එකතු වෙලා අත්දැල් බැඳගෙන යා යුතුයි. මාධ්‍ය ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, මහජනතාව වෙන්න පුළුවන්. මොකද මහජනතාව අතර ලොකු යුතුයකමක් තියෙනවා මේ රාජ්‍ය ආයතන උන්ගේ බදු සල්ලි වලින් යැපෙන රාජ්‍ය ආයතන නිසි මග යවන්න. උන්ට ඒක කරයරලා ඉන්න බෑ. මේක අපේ වගකීමක් නෙමෙයි, මේක දේශපාලකයාගේ වගකීමක් කියලා තවදුරටත් කරයරලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට අපි හැමෝටම තියෙනවා මේකේ සාමූහික සමාජීය වගකීමක්. අපි ඒක තේරුම් අරගෙන අපිට මේක ඉස්සරහට ගමනක් යන්න පුළුවන් නම් මම හිතන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල පද්ධතිය නෙමෙයි මුළු රටම වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මෙතෙන්දී දැන් අපි දකිනවා කාලෙන් කාලට විවිධ නිෂ්පාදනයන් සිදු කරන නව නිපැයුම් බිහි කරන පිරිස් අපේ රටෙන් හමු වෙනවා. අපිට සමහරවිට තරුණයින් වෙන්න පුළුවන්, පාසල් ශිෂ්‍යයින් වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් මේ විදිහට අපිට හමු වෙන පිරිස් එක්කාසු කරගෙන මර්ධනය මේ ශාස්ත්‍රය තුළින් ඉස්සරහට යන්න ලොකු ශක්තියක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. නව නිපැයුම් කොමිසමේ කොමසාරිස්තුමන් විදිහට ඔබතුමන්ගේ අදහස මොකද්ද? ඒ අයවත් එකතු කරගෙන මේ යන ගමනට ශක්තියක් එකතු කර ගැනීම පිළිබඳව. අක්ෂන් පළවෙනිම නිවැරදි කිරීමක් විදිහට මම තවදුරටත් නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් නෙමෙයි. මම ඒකෙන් අයින් වෙලා මාත කීපයක් වෙනවා. නමුත් හිතපු කොමසාරිස් විදිහට මට කිරීමේ හැකියාවක් තියෙනවා. අතන නව නිර්මාණ කියන එක රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නෑ ලක්ෂණ. නව නිර්මාණ නෙමෙයි, නව නිර්මාණ කරනවා කියන එක සමහරවිට රටට බරක් වෙන්න පුළුවන්. ලංකාවේ සිද්ධ වෙන නව නිර්මාණ ගත්තා. මොකද නව නිර්මාණ කරුවා ගොඩක් වෙලාවට රටේ දේශපාලකයන් මත යැපෙන රටේ දේශපාලකයන් යම්කිසි මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වෙන නව නිපැයුම් කරුවන් ඉන්නේ. නමුත් නව නිපැයුම් කරුවා කියන නියම නිර්වචනයට ගියොත් නව නිපැයුම් කරුවා කියන්නේ රටේ ස්වාධීන සහ රටට නායකත්වයක් දිය හැකි පිරිසක්. ඕක තමයි ලෝකයේ අපි රටවල් වල දකින්නේ. නමුත් අවාසනාවට ලංකාවේ බහුතරයක් නව නිපැයුම් කරුවන් යපුන් සංස්කෘතියත් එක්ක ඉන්නේ. නව නිපැයුම් කරුවන් නෙමෙයි රටට අවශ්‍ය වෙන ඊට එහා ගිහලා නව නිපැයුම් කරන්නේ නෙමෙයි නවෝත්පාදකීන් රටට අවශ්‍ය වෙනවා. කියන්නේ නව නිපැයුම් කාර්මික ක්ෂේත්‍ර නැත්නම් නව නිපැයුම් කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කරන ඒවා සමාජගත කරන්න හැකි පිරිස් අපිට අවශ්‍ය වෙනවා. නැත්නම් නව නිපැයුම් කරලා ඒකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න පිරිස් මතින් සමහර වෙලාවට රටට අවශ්‍ය කරන ඒ මුල්‍යමය දායකත්වයේ සිද්ධ නොවෙන්න පුළුවන්. ඒකට එතන අවශ්‍යතාවය වෙන්නේ නව නිපැයුම් කරන්න නෙමෙයි නවෝත්පාදන කරන්න. නව නිපැයුම් සහ නවෝත්පාදනය අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට අපි අගය කරන්න උත්සාහ කරන්නේ නව නිපැයුම් කරන්න. නව නිපැයුම් කරවන්න නෙමෙයි අත්‍තරම අගය කළ යුතු වෙන්නේ නවෝත්පාදකීන්. අපි ගත්තොතින් රාජ්‍ය අමාත්‍යාංශයේ ගත්තොතින් ඒක ඕකම එක්තරා විදිහක ගැටලුවක්. ඒක ඉංග්‍රීසියෙන් කියනවා
ඉනෝවේෂන් කියලා. නමුත් සිංහලෙන් කියනවා නව නිපැයුම් කියලා. ඉතින් ඔතනම තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණයේ නව නිපැයුම් සහ නව උත්පාදනයේ පිළිබඳ හරි අවබෝධයක් නැහැ කියන එක එතනම පේනවා. ওই දේවල් වෙනස් කරගත යුතුයි. අපි ඇත්තටම පුළුවන් තරම් උත්සාහ කරගත යුතුයි රටේ නව නිර්මාණ වලට නව උත්පාදන වැඩි කරන්න. මේ දෙක වචන දෙක අතර ලොකු පරස්පර විරෝධීකමක් තියෙනවා. ඒතර අපිට පුළුවන්කම තියෙනවා නම් කරන නව නිර්මාණ කර්මාන්ත බවට පරිවර්තන එතනයි ගැටලුව තියෙන්නේ. මම එතනදී අපිට අවශ්‍ය කරන්නේ මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන මේ මුල්‍යමය දායකත්වය නිකන් ග්‍රාන්ට් කරලා නැවතර සමෘද්ධි බෙදනවා වගේ නව නිපැයුම් කරුවන්ට බෙදන්න ගත්තොත් ඒක ඇතුලේ නව නිපැයුම් කරුවන් නැවතත් යපුම් සංස්කෘතිය ඇතුලේ එල්බගෙන ඒක ඇතුලේ ගිලෙනවා. මම ඒක නෙමෙයි විය යුත්තේ. අපි ඕන්න ස්වාධීන කරලා උන්ට යම් කිසි විදිහකට උන්ට ඉන්වෙස්ට්මන්ට් එකක් උන්ට ආයෝජනයක් දෙන්න. අපිට රජයේ විසින් අපිට උන්ට ආයෝජනයක් දීලා උන්ගේ ව්‍යාපාරයේ කොටස්කරුවෙක් බවට රජයේ පත් වෙන්න පුළුවන් නම් මම හිතනවා මේ ක්‍රමවේද ගොඩක් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද දැනට අපි කරන ක්‍රමවේදය තමයි නවනිපැයුම් කරුවන්ට නිකන් නොමිලේ මුදල් සැපීම. ඒක ඇතුලේ නවනිපැයුම් කරණය කවදාකවත් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මම දැන් ඔතනින් නව නිර්මාණකරණේ නවෝත්පාදනකරණයකට අපි පරිවර්තනය විය යුතුයි. නවෝත්පාදනකරණයකට පරිවර්තනය වීමේදී රජය විසින් ඒ නවනිපැයුම් කරුඩ නැත්නම් නවෝත්පාදක කරුඩ යම් කිසි විදිහක ආයෝජනයක් අපි සැලසිය යුතුයි. ඒ ආයෝජනයක් නැතුව අපි ඒක මුදල් බෙදන නැත්නම් තවත් අර සමෘද්ධි දෙන සහනාධාර දෙන තත්ත්වයට පත් වෙනවා නම් මම හිතන්නේ නැහැ කවදාකවත් මේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා. මොකද රටේ ස්වාධීන විය යුතු හොඳම කණ්ඩායම තමයි නවනිපැයුම් කරුවන් සහ නවෝත්පාදකින්. ඕන් රාජ්‍ය යාන්ත්‍රණය මත යැපීම මම හිතන්නේ රටේ අවාසනාවක් විදිහට මම දකිනවා. හොඳයි. එහෙමනම් අපි බුදුමන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කතා බහ සමගින් එකතු වුණාට. අවසාන වශයෙන් අපි පණිවිඩයක් ලබා දෙමු සමස්තයක් විදිහේ රටේ ජනතාවට සහ මේ වෙනස් වී යුතු දැන් නිවැරදි කරගෙන අපේ ගමන අපි ඉස්සරහට යන්න අපේ රටේ ආර්ථිකය මේ ඇති වී තිබෙන මේක හැරවුම් ලක්ෂයක් බවට පත් කරගෙන අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න ශක්තිමත් කරගන්න යන ගමනට පණිවිඩයක් විදිහට. ලක්ෂණ ඇත්තටම පළවෙනිම දේ විය යුත්තේ මම හිතන්නේ අපි නියම යථාර්ථයේ තේරුම් ගැනීම. අපිට නියම යථාර්ථයේ තේරුම් ගන්න විදියක් නැහැ ඉන්දියාව ගැනවත් පාකිස්තානය ගැනවත් බංග්ලාදේශය ගැනවත් කියවලා. අපිට සිද්ධ වෙනවා ලංකාව ගැන කියවන්න. ලංකාව අද වැටිලා තියෙන තත්ත්වය සහ වැටුනේ ඇයි කියන එක තේරුම් ගත යුතු වෙනවා. ඒක එතරම් අමාරු කාරණාවක් නෙමෙයි. අපිට සිද්ධ වෙනවා අර ඇස් දෙක ඇරලා හීන ලෝකයක ඉන්නේ නැතුව පොළොවට පය ගන්න. අද ඒක එලි පිට මම හිතන්නේ යථාර්ථයක් බවට පරිවර්තනය වෙලා තියෙන ලක්ෂණ ඒකයි මම කියන්නේ මේක තමයි හොඳම වෙලාව ලංකාවේ හැරවුම් ලක්ෂයක් ගන්න. මොකද මේ රටේ කොච්චර සල්ලි තිබුණත් මේ රටේ කොච්චර උගත්කම තිබුණත් මේ රටේ කොච්චර බලය තිබුණත් තව දුරටත් ඒ දේවල් වලට සැවැත්මක් නැහැ කියන එක අද සමාජගත වෙලා තියෙනවා. අපි හැමෝම මිනිස්සු අතරේ අපි හැමෝම එකතු වෙලා වැඩ නොකරුවොත් මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ කියන එක අපි තේරුම් ගන්න තියෙනවා. හැම කෙනාටම තියෙනවා සමාජීය සාමූහික වගකීමක්. ඒ වගකීම පැහැර හැරීම ඇතුලේ රට මේ තත්ත්වයට වැටිලා තියෙන එක අපි තේරුම් ගන්න තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ අපි එක එක්කෙනාට බැන බැනින්න නැතුව අපිට පුළුවන් නම් තමන්ව නිවැරදි කියවීමකට ලක් කරන්න. තමන්ව කියවීම ඇතුලේ තමන්ගේ තියෙන හැකියාවන් සහ කුසලතාවයන් ටික එළියට ගන්න. ඒක ඇතුලේ තමන් විසින් අගයීමකට ලක් කරන්න පුළුවන් නම් ඒක ඇතුලේ අපිට පුළුවන් නම් මාව අගයන ගමන් මගේ වටපිටාවේ ඉන්න පිරිස් ටික අගයන්න. මෙන්න මේ ඇතුලේ අපි හොඳ සමාජ පසුබිමක් සමාජ අර හොඳ පාදමක් නිර්මාණය කරගනි මේ වැටිලා තියෙන වෙලාවේ. මෙතනින් උඩට මේ ඒ හයිය පාදමට අර මඩ වගුරේ ඉන්නේ නැතුව හොඳ කොන්ක්‍රීට් පාදමක් දාගනි. ඒකට හයියට බර තියලා ඊළඟ අඩිය ගන්න පුළුවන් මට්ටමට අපිට යන්න. මම හිතන්නේ එතනට අවශ්‍ය කරන සමාජීය වටපිටාව මේ වෙනකොට හැදිලා තියෙනවා. දේශපාලන වටපිටාව හැදිලා තියෙනවා. තව දුරටත් තව කෙනෙක් මත යැපෙන්න බෑ කියන දේ සමාජයේ අද මුල් බැසගෙන තියෙනවා. මම හිතන්නේ මෙතනින් එහා අපිට මහ ලොකු දෙයක් කරන්න නැහැ. අපිව තේරුම් ගත යුතුයි. අපිව කියවා ගත යුතුයි. ඒක කරන්න පුළුවන් නම් මම හිතනවා මේ රට අපිට අනිවාර්යෙන් වෙනස් කරන්න පුළුවන් කියලා. හොඳයි. එහෙමනම් බොහොමත් මිසුතිය ඔබතුමන්ට අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා මේ අදහස් සෝමාරු කරගන්න බොහොම වටින කතිකාවතක් නිර්මාණය කරන්න අපිත් එක්ක එකතු වුණාට ඔබතුමන්ට බොහොම ස්තුතියි. අපි ආයෙත් දවසක හමු වෙමු. අනිවාර්යෙන්. බොහොමත් ස්තුතියි මම සම්බන්ධ කරන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට අපි සම්බන්ධ කරගත්තේ ඔබ දන්නවා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට ඒ වගේම රටේ මේ කාරණාවන් පිළිබඳව අපි කතා කරලා නිරන්තරයෙන්ම හඬ අවදි කරන තරුණ මහාචාර්යවරයෙක් විදිහට රංගී කහලතර මහත්මයා තමයි අපි සම්බන්ධ කරගත්තේ. එතන අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමන්ට ඉතින් අපි අද දවසේ මේ කතා බහත් එක්ක මට දැන් හොඳ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණා. අපේ රටේ කාර්මික ශේෂ්ත්‍රය තුළ නිෂ්පාදනය ඉහළ නංවමින් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඉතින් අපි ආය දවසක සුදානම් මෙවන් මාතෘකාවක් එක්ක ඔබට කරුණු කාරණාවන් ගෙන එන්න. ඉතින් අපි ආරාධනා කරනවා රැඳිලා ඉන්න ලක්පිර ගුවන්විදුලිය සමගින් හෙට දවසෙත් අපි සුදානම් ඉන්නවා තවත් වැදගත් මාතෘකාවක් එක්ක සිත් පහන් වටෙන් හමු වෙන්න. ඉතින් අපි හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ අපේ රට සමෘද්ධිමත් රටක් බවට පත් කරගන්න ඔබේ දායකත්වය ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙන ඔබට අපට හැමදිනාටම යහපත සැලසෙන
හෙට දවසක් උදා වෙනට ගෙන ප්‍රාර්ථනාවත් එක තමයි අපි අද දවසේ සිත් පහන් වැඩ මෙලෙසින් නිමක් කරන්නේ.